ටෙලිවිෂන් අලුත් කරන කාලයයි. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම සමීර බණ්ඩාර කපුකොටුව. මම මදුකා සමරකෝන්. මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. නැගෙනහිර ජැටියේ ගිවිසුම ගැන ඉන්දිය මහ කොමසාරිස්වරයා ජනපති සහ අගමැති හමුවේ යලි සිහිපත් කරයි. ලහිරු තිරිමානටත් කොවිඩ්. ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයට නීතිපති දෙපාර්තමේන්තුව අධිචෝදනා ගොනු කරයි. 73 වන ජාතක නිදහස් දින සැමරුමට කොළඹ සැරසෙද්දී දෙමළ ජාතක සන්ධානය උතුරේ විරෝධතාවක. ආනයනය නැවැත්වීම හේතුවෙන් සෙරමික් වෙළඳපොළ කඩා වැටෙයි. ධර්ම සාධකයි හෙරිල්ටන් නව්‍යකරණයේ ජවය. මෙරට ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහතුරුන් ඊයේ හමු වූ බව ඉන්දිය මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළා. ද හින්දු පුවත්පත වාර්තා කළේ කොළඹ වරාය සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවයි. දවසේ පුවත කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු 100% ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවීමෙන් පසු මෙලෙස මෙරට ඉන්දිය මහ කොමසාරිස්වරයා සහ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා හා විදේශ අමාත්‍යවරයා අතර මෙම හමුව සිදුව තිබීම විශේෂත්වයක්. ද හින්දු පුවත්පත වාර්තා කළේ 2019 වසරේ මැයි මාසයේදී කොළඹ වරායේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ඉන්දියාව, ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් ත්‍රිපාර්ශ්වික ගිවිසුම සම්බන්ධයෙන් එහිදී ඉන්දිය මහ කොමසාරිස්වරයා අවධානයට ලක් කර ඇති බවයි. එම ගිවිසුමට අනුව කොළඹ වරායේ උපාය මාර්ගික පර්යන්තයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට 51%ක අයිතියක් සහ ජපානයට සහ ඉන්දියාවට 49%ක් හිමිවන පරිදි ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා එකඟතාවකට පැමිණ තිබුණා. ඉන්දියාවේ අදානී සමාගම සහ ජපාන සමාගම එක්ව අදාළ ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට අපේක්ෂා කර තිබූ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 700ක්. කෙසේ වෙතත් මේ වන විට තීරණය කර ඇත්තේ නැගෙනහිර පර්යන්තය වෙනුවට කොළඹ වරායේ බටහිර පර්යන්තය සඳහා එම ආයෝජන සහයෝගිතාව ලබා ගැනීමටයි. කෙසේ වෙතත් නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමට දාළ ගිවිසුම ඉවත් කිරීම සම්බන්ධයෙන් විකල්ප යෝජනාවක් තවමත් ඉන්දියාවට ලබා දී නොමැති බවයි හින්දු පුවත්පත වැඩිදුරටත් වාර්තා කරන්නේ. ද හින්දු පුවත්පතට අනුව ඉන්දියාව මේ සම්බන්ධව දැනුම්වත් වී ඇත්තේ ඊයේ ප්‍රකාශයට පත් කළ කැබිනට් තීරණ හරහායි. මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක අදාළ ගිවිසුමක් ශ්‍රී ලංකා රජය විසින් ඉවත් කරගත් දෙවන අවස්ථාව මේ බවත් හින්දු පුවත්පත වාර්තා කරනවා. එහි දැක්වෙන්නේ එලෙස ඉවත් කරගත් පළමුවැන්න ජපාන රජය සමග ඇති කරගත් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට දාළ ගිවිසුම බවයි. මේ අතර ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිස් මහත්මිය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ හමු වූ අතර දෙරට අතර රාජතාන්ත්‍රික හා ආර්ථිකමය වශයෙන් වැදගත් වන්නා වූ කරුණු කිහිපයක් එහිදී සාකච්ඡා කරනු බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කළා. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතාද අද විදේශ අමාත්‍යවරයා හමු වී ද්විපාර්ශ්වික සහයෝගීතාවලට දාළ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. මේ අතර නැගෙනහිර පර්යන්තය 100%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු විය යුතු බවට ස්ථාවරයක සිටි ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 10ක නියෝජිතයින්ගෙන් සදුම්ලත් එකමුතුව අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. ඉන්දියානු තානාපති කාර්යාලයේ දක්වා තිබෙන ඇතැම් ප්‍රතික්‍රියාවලින් ඔවුන් මේ තත්ත්වය ඉතාම කැමැත්තෙන් පිළිගන්න සූදානමක් තිබෙන බව පේන්නේ නැහැ. නමුත් මොනතරම් අසීරු තත්ත්වයක් වුණත් රටේ ජනතාවගේ අභිවෘද්ධිය පැත්තට රටේ අනාගතයේ පැත්ත හිතලා ජනාධිපතිතුමන් ඒ අසීරු සහ අභියෝගාත්මක තීරණය අරගෙන තිබෙනවා. කවුරුවත් හිතිය යුතු නැහැ අපි කවර පාර්ශ්වයකවත් දේශපාලන වහලුන් කියලා. අපි 69 ලක්ෂයේ ජනවර්ම ආරක්ෂා කරන්න කැප වෙනවා මිස වෙන කිසි දෙයක් අපේ ප්‍රමුඛතාවය අතරට එන්නේ නැහැ. මේ රටේ පොදු ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ජයග්‍රහණය කරවීමෙන්
පාර්ලිමේන්තුවේ 3/2 බලයක් ස්ථාපිත කර දීමෙන් තබා තිබෙන බලවත් අපේක්ෂාව සඵල කරන්න ජනාධිපතිතුමන්ට තිබෙනවා නම් බාධාවන් ඒ බාධාවත් ඉවත් කරලා දෙන්න. ඊට එරෙහිව ආණ්ඩුව තුල හෝ පිටත සිටින සියලුම ප්‍රතිවාදී බලවේග සමග ගැටෙන්න අපි බිය යුතු නැහැ. අපි මේ පක්ෂ 10 ඒ ස්ථාවරයේ ඉන්නවා. ඉන්දියාව මෙතෙන්ට මැදිහත් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කරපු ඒ විකාර වැඩසටහනේ ප්‍රතිඵලයක් විදියට. දැන් අද ලංකාවේ ඉන්නේ 24 වෙනි ස්ථානයේ ලෝකයේ මේ කන්ටේනර් හැන්ඩල් කරන වරායන් අතර. රටන 2030 ටාගට් එක තමයි ලෝකේ පළවෙනි 10 දෙනා අතරට ලංකාව වෙනවා. මේ වැඩපිළිවෙල තමයි රටට උවමනා කරලා තියෙන්නේ. 2009 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙවැනිම තීන්දුවක් ගත්තා. දැවැන්ත ජාත්‍යන්තර පීඩනයේ හමුවේ රටේ ජනමතයට ගරු කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමා කොටි ත්‍රස්තවාදය අවසන් කළා. ජනාධිපතිතුමාට රාජපක්ෂවරුන්ට ජාත්‍යන්තරයේ පීඩනයට අදත් මුහුණ දෙන්න සිදුවත් එහි ප්‍රතිලාභ රටේ ජනතාව භුක්ති විඳිනවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් ඒ අඩිපාරේම ගමන් කරමින් ජාත්‍යන්තර සම්බන්ධියාවට වඩා රට අංක එකට තැබීම පිළිබඳ අතිගරු ජනාධිපතිතුමන්ට අපේ ප්‍රණාමය පුද කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. අපිත් ඉන්දියාවත් ජපානයත් අතර යම් එකඟතාවයක ප්‍රශ්නයක් ගැන කතා බහක් ඇති වෙලා ඒකේ වෙනසක් ඇති වුණා නම් ඒකට ඇවිල්ලා හොට දාන්න ඇමරිකානු තානාපතිනියට හේතුවක් ඇත්තේම නැහැ. මේකෙන් පේනවා එක්තරා වෙනත් දෙයක්. භූදේශපාලනික තරංගයක් මේ ප්‍රදේශයේ කලාපයේ තියෙනවා. අන්න ඒ කලාපයේ තියෙන මේ භූදේශපාලනික තරංගයේ අධිරාජ්‍යවාදීන්ගේ උවමනාව යෝජනා කර තිබූ වැඩපිළිවෙලත් එක්ක ගැට ගැසී තිබුණයි කියන එක ඒ අනුව චැක් කරන්න හිතනවා. ජනාධිපතිවරයා විසින් කළ යුතු මූලික දේ මම හිතන්නේ ජාතික මණ්ඩලයක් පත් කළ යුතුයි. ඒ සඳහා විශේෂයෙන්ම විපක්ෂ නායකවරයාත් අනිත් සියලු පක්ෂත්ගෙන් සැදුම්ලත් රට වෙනුවෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් මේ සංකීර්ණ තත්ත්වය පැහැදිලි කළා ජාතික මණ්ඩලයක් හදලා ජාතික මණ්ඩලය තුල සාමූහික තීන්දුවකට අපි එන්න ඕන. විපක්ෂයත් මේ සම්බන්ධයෙන් ස්ථාවරව කියන්නට ඕන මොකද්ද කියන්නේ කියලා. ආණ්ඩු විවේචනය කළ කොහොම හරි බලයට එන නෙමෙයි. විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානය වගේ පක්ෂ පටු ජාතිවාදී නොවි මේ රටේ ශ්‍රී ලාංකිකයෝ හැටියට ඒත් මේ ජාතික මණ්ඩලයට ඇවිල්ලා රට වෙනුවෙන් පෙනීදී කියලා බලාපොරොත්තු වෙනවා. මොකද ඒගොල්ලෝගේ රට ඉන්දියාව නෙවෙයි ශ්‍රී ලංකාව වෙන නිසා. විපක්ෂ නායකවරයාගේ මේ පිළිබඳව මේ කියන වාතාවරණයේ තුලදී ඔහුගේ හැසිරීමේ යම් ගැටලු සාධකයක් තියෙනවා නේද? තුමාට රැවුලයි කැඳයි දෙකම බේර ගන්න සිද්ධ වෙලා තියෙනවා. එක පැත්තකින් තුමා හිටිය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් තමයි නැගෙනහිර පර්යන්තයේ ඉන්දියාවට ලබා දීමේ ගිවිසුම් වලට එළඹුණේ. ඉතින් එතුමන්ලගේ තීන්දුවක්. ඒකෙන්ද එතුමාට ඒක විවේචනය කරන්නත් බෑ. ඊළඟට රටේ ජනමතය දැක්කම විවේචනය නොකර ඉන්නත් බෑ. ඒ නිසා අද විපක්ෂ නායකතුමා ඉන්නේ මග හිටියොත් ඕනසී, ගෙදර ගියොත් අඹුනසී වගේ තත්ත්වයක. ගෙදර ගියොත් අඹුනසී කියන එක ගැන එතුමා ගොඩක් හිතනවා. මේ නැගෙනහිර පර්යන්තයේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියා ඔබතුමාලා මේ සටන කර්තා අරගෙන මේක දිනා ගන්න කටයුතු කරා. හැබැයි මේ පොදු ජන පෙරමුණේ යම් පිරිස් කියනවා ඔබතුමාගේ හැසිරීම අනුමත කරන්න බෑ. කැබිනට් සාමූහිකයේ බිඳහෙල්ලා තමයි ඔබතුමා කටයුතු කරේ කියලා. මගේ හැසිරීම ජනතාව අනුමත කරොත් මට ඒ ඇති. වෙන කවුරුවත් ඒක අනුමත නොකරයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. 69 ලක්ෂයේ ජනවරමයි අපි. ඒක තමයි ඉදිරිමාර්ගය. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුට සහ ක්‍රීඩක ලහිරු තිරිමාන්නට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. මේ අතර අද දින කොවිඩ් ආසාදිතයින් 711 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 66000 සීමාව ඉක්මවා ගියා. මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේද කොවිඩ් ආසාදිත දරුවන් 150 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ. ඔබ ඔබේ දරුවන් පිළිබඳව සැලකිලිමත්ද? කොවිඩ් වෛරස ව්‍යාප්තිය තවමත් පහළ නොයන පසුබිමක ඉන් ආරක්ෂා විය යුතු පිරිස අතර වැඩිහිටියන් පිරිසට මෙන්ම දරුවන්ටද විශේෂ ස්ථානයක් හිමිවනවා. නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් ඔබ තවදුරටත් ක්‍රියා කරන්නේ නම් මේ ව්‍යසනයේ මීළඟ ගොදුර ඔබේ දරුවා විය හැකියි. මේ වෙනකොට රිජ්‍ය ආර්යා ළමා රෝහලෙන් කුඩා බිලිඳියන් 150ක පමණ ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා කොරෝනා ආසාදනය ඇති වී බවට. ඒ වගේම මේ දරුවන් සමග පැමිණෙන දෙමාපියන්ෝ 100කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා කොරෝනා රෝගය වැළඳිලා තියෙනවා කියලා. ඒ වගේම මේක සමාජයට තර්ජනයක්, අපේ කාර්ය මණ්ඩලයට තර්ජනයක්. මේ වගේ අපිට දැන් දෙවෙනි කුඩා දරුවන්ගේ මේ මරණය වාර්තා වෙන්නේ. ඒ කියන්නේ අපිට මේ දරුවා දෙදෙනාගේම මරණ ගැන බැලීමේදී අපිට පෙනී යන්නේ රෝහලට පැමිණීම ප්‍රමාද වීම තමයි ප්‍රධානම කාරණා වෙලා තියෙන්නේ. ඒක නිසා කාරුණිකව සියලුම දෙමාපියන් ඉල්ලා සිටිනවා අනිවාර්යයෙන්ම රෝහල් වලට පැමිණෙන්න.
මේ අතර කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ගත වූ දින 5 තුළ 1,18,000කට අධික පිරිසකට කොවිෂීල්ඩ් එන්නත ලබා දී තිබෙනවා. වහම ක්‍රියාත්මක වනදී ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන 9 මිලදී ගන්න යත්තා ගන්න ඒ අනිකුත් සියලුම එන්නත් අධ්‍යයනය කරලා ක්‍රියාමාර්ග තරගන්න අපි තීරණය කරගත්තා. පෞද්ගලික අංශයට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවද ඉදිරියේදී හෝ? දැනට ඇත්තටම රාජ්‍ය තාන්ත්‍රිකව තමයි මේ එන්නත් ලබා දීම සිද්ධ වෙන්නේ. එන්නත් නිෂ්පාදන සමාගම පුද්ගලික අංශයට කෙලින්ම මේක විකිණීමක් කරන්නේ නැහැ. නමුත් රජයේ මැදිහත් වෙලා අරගත්තට පස්සේ අපි පෞද්ගලික අංශයට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත දැනට අපි ලබා දෙනු ලබන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන කාර්ය මණ්ඩලයටත් ත්‍රිවිධ හමුදාව සහ පොලිසියටත් ඉන්පසු ගුවන් තොටුපළ සහ වරාය වැනි ආයතනවල සේවය කරන කාර්ය මණ්ඩලයත් ඒ වගේම පෞද්ගලික රෝහල් වල සේවය කරන අයටත් ලබා දෙන්නේ ඒකත් දැනට සලකා බලමින් යනවා. මේ කාර්ය මණ්ඩලයට දුන්නාට පස්සේ අවුරුදු 30 සිට 60 දක්වා සියලුම පුරවැසියන්ට මෙය දැනට ලබා දෙන්න තමයි තීරණය කරේ. මේ අතර ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා මිලියන 18ක් මෙරටට ලබා ගැනීම සඳහා අදාළ ඇනවුම ඉන්දියාවේ පුනේහි පිහිටි සීරම් ආයතනය වෙත ලබා දුන් බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. මේ අතර එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් සිදු කරන ලද නවතම පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ ඇස්ට්‍රාසෙනිකා එන්නත මගින් කොවිඩ් වෛරසය පැතිරීම වළක්වන බවයි. එන්නත ලබාගත් පුද්ගලයෙකුගෙන් වක්‍රව වෙනත් අයෙකුට වෛරසය ආසාදනය වීම සිදු නොවන බවටද එමගින් තහවුරු වී තිබෙනවා. මේ අතර මත්පැන් හා දුම්වැටි මගින් සිරුරේ ප්‍රතිශක්තිකරණය අඩු කරන බැවින් එවැනි ඇබ්බැහිවීමක් සහිත අයට කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමෙන් පළක් නොවන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා පවසනවා. එන්නතක් දුන්නට අර ඉමියුන් රෙස්පොන්ස් එක ඒ වගේම අර මෙමරි සෙල්ස් වල ක්‍රියාදාමය බොහෝ දුරට අඩපණ වෙනවා දුම් උරන කෙනෙකුගේ. මේ වෙනකොට ඒ වැක්සින් එක දීලා එන්නත දීලා ඒකෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලබා ගන්න බෑ දුම් බොන මධ්‍යසාර ගන්න කෙනෙකුට. එහෙම කෙනෙකුට එන්නත ලබා දුන්නොත් අඩුම ගාන මාස 6ක්වත් Taman දුම් වැටියෙන් තොර වෙලා මධ්‍යසාර වලින් තොරව ජීවත් වෙන්න ඕනේ. මේ අතර ගෙවුණු කාල සීමාවේ ඉතා පහළ අගයක පැවති බදුල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතයන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්. මහියංගණය රිදී මාලියාද්‍ය ගැමුණුපුර ප්‍රදේශයේ සේවකීන් 2500කට අධික පිරිසක් සේවය නියුතු ඇඟලුම් කර්මාන්ත ශාලාවේ මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 176ක්. ආසාදිතින් බහුලව වාර්තාවීම හේතුවෙන් එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණු අතර ආසාදිතින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනුණා. ඒ අතර තවත් 1800 දෙනෙකුගේ PCR පරීක්ෂණ හෙට දිනේදී සිදු කිරීමටද නියමිතයි. මේ අතර විවිධ ප්‍රදේශවලින් තම වාසභූමි වෙත පැමිණෙන පිරිස් හේතුවෙන් කොවිඩ් වෛරස අවදානමක් තමන්ටද එල්ල වී ඇති බවත් ඒ සඳහා බලධාරීන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ආදිවාසී නායක උරුවර්ගේ වනිලැත්තන් පවසනවා. මේ මයංගන බදුල්ල කන්දකැටිය මේ ගම්පොජ්ජවලලත් මේ කොරෝනා වසංගතය මංගච්චලා තිබෙනවා. 100කට කිට්ටු තැනින් මේ වෙලාපොජ්ජ මන්ද වෙනකොට කොරෝනා මන්ද වෙච්ච කණ්ඩායම් ඉදිනවා. හැබැයි මේතනට මේ රටපොජ්ජේ රඳන මහවුරුලවත් මොන එකක්වත් තීරණයක් මන්ද කරගෙන කොදුයි. ඉතින් මේ අතෝ හිටලාන හැටිමට වැඩි තැනින්ම කොළඹ පෝරු ගම්පොජ්ජ ගැන තමයි කතා දැම්මේ. කොළඹ පෝරු ගම්පොජ්ජට වැඩි තැනින් මේතන විනාශ තැන මන්ද වෙගෙන මංගච්චයි සතිපොජ්ජ දෙකමත් තුනමක් මංගච්චනකොට. ඉතින් ඒ වගේම මේ අතෝ ඉල්ලීම් පොජ්ජ මන්ද කරනවා මේ ගම්පොජ්ජවල ගැනත් ඉක්මන්තනින් මොන එකක් හරි තීරණයක් මන්දු කරගන්න ආණ්ඩු පොජ්ජේ මහවුරුලාට. මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට සහ ලහිරු තිරිමාන්නට කොවිඩ් ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එළඹෙන බටහිර ඉන්දිය කොදෙව් ටෙස්ට් තරගාවලිය ඉලක්ක කරගනිමින් 35 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මූලික සංචිතයේ ක්‍රීඩකයන් මේ දිනවලදී කණ්ඩායම් 3ක් වශයෙන් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් කරන අතර එහිදී සිදු කළ PCR පරීක්ෂණයේ වාර්තාව අනුවයි ඔවුන් දෙදෙනාට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ. මේ අතර ඊයේ පැවති සධීර සමරවික්‍රමගේ විවාහ උත්සවය සඳහාද ලහිරු තිරිමාන්න ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකින් සහභාගී වී සිටි අතර ඒ හේතුවෙන් එම විවාහ උත්සවයට සහභාගී වූ සියලු දෙනා මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. හැත්තෑ තුන්වන රාජ්‍ය නිදහස් දින සැමරුම් උළෙල හෙට කොළඹ නිදහස් චතුරස්‍රය කේන්ද්‍ර කරගන්මින් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්.
මේ අතර මෙවර ජාතික නිදහස් දිනයේ වර්ජනය කරන බව පවසන TNA ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවිධානය කර තිබූ විරෝධතාවක් අතරතුර තිරුක්කොවිල් ප්‍රදේශයේදී උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් විරෝධතාව සිදු කරන ලෙස නිකුත් කර තිබූ අධිකරණ නියෝගයක් විරෝධතාකරුවන් විසින් බාර නොගැනීම හේතුවෙන් උතුරු නැගෙනහිර යුද්ධයෙන් අතුරුදන් වූවන්ට සාධාරණයට කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීම, නීති විරෝධී බෞද්ධ සිද්ධාස්ථාන ඉවත් කිරීම ඔවුන්ගේ ඉල්ලීම් අතර වනවා. මෙවන් ගැටලු සහගත පසුබිමක ජාතික නිදහස් දිනය සැමරීමට දෙමළ ජනතාවට නොහැකි බවයි விரோதතාකරුවන් பவசන්නේ. இன்றைக்கு ஒன்று திரண்டு எவ்வளவுதான் நடைமுறையாக இருந்தாலும் இந்த போராட்டம் அடக்குமுறை இருந்தாலும் அடித்து நிறுத்தினாலும் நாங்கள் தொடர்ச்சியாக முடிவெளி வரைக்கும் போயே ஆவோம். ஆகையினாலே அனைத்து உறவுகளும் தயவு செய்து வந்து எங்களோடு சேர்ந்து கொள்ளுங்கள். පොතුවිල් ප්‍රදේශයෙන් රථ පෙළපාලියක් ලෙස ආරම්භ කළ විරෝධතාවට ඉලංගේ තමිල් අරසු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමාණික්කම් මහතා ඇතුළු පිරිසක් එක් වුණේ පාගමනින්. එහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් විරෝධතාවයේ නිරත වන ලෙස නිකුත් කළ අධිකරණ නියෝගයක් පොලිසිය විසින් තිරුක්කෝවිල් ප්‍රදේශයේදී විරෝධතාකරුවන් වෙත බහර දීමට උත්සාහ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණේ මෙලෙසින්. විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ අදාළ අධිකරණ නියෝගය දෙමළ භාෂාවෙන් ඉදිරිපත් කරන ලෙසයි. අනතුරුව දෙමළ භාෂාවෙන් අධිකරණ නියෝගය ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් රථවාහනවල නැග යලි විරෝධතා පෙළපාලියට එක් වුණා. අද ආරම්භ වූ විරෝධතා පෙළපාලිය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන සෙනසුරාදා යාපනය පොලිකණ්ඩි ප්‍රදේශයෙන්. කෙසේ වෙතත් පවතින කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරි දින 14 තුළ යාපනය අධිකරණ බල ප්‍රදේශයේ විරෝධතා සිදු නොකරන ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවේ සේනාධිරාජා ඊ සරවණ භවන් හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුළු පිරිසකට එරෙහිව වාරණ නියෝගයක්ද නිකුත් කර තිබෙනවා. මෙරට මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය නිකුත් කර ඇති වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට රජය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පවසනවා. අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබඳව වාර්තාවක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැෂලේ එහි සමාජික රටවලින් ඉල්ලා සිටියේ මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයන්ට එරෙහිව සම්පාදක පැනවීම පිළිබඳව සලකා බලන ලෙසයි. මෙරට මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ අනතුරුදායක කරුණු රැසක් පසුගිය වසරේදී දක්නට ලැබුණු බවද එම වාර්තාවේ දක්වා තිබෙනවා. ජනාධිපතිවරයා විසින් හිටපු යුද්ධ සහ බුද්ධ්‍යංශ ප්‍රධානීන් 28 දෙනෙකු පරිපාලන තනතුරු සඳහා පත් කර ඇති බව පවසන මානව හිමිකම් කොමසාරිස්වරිය එහිදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන්ගේ නම්ද සඳහන් කර තිබෙනවා. මේ වෙන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කර වාර්තා පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ලිඛිතව දැනුම් දීලා තියෙනවා. එහි අන්තර්ගතයේ දිනේෂ් ගුණවර්ධන විදේශ අමාත්‍යතුමන් විසින් සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතන අවස්ථාවේදී ප්‍රසිද්ධ කිරීම තමයි ආණ්ඩුවේ තීන්දුව. සංකල්පීය වශයෙන් කිව්වොත් අපි ප්‍රධාන කාරණා දෙකක් කියලා තියෙනවා. එකක් පිටු 17මාරක් වන වාර්තාවෙන් පිටු 2මාරයි තමන්ගේ විෂයපතයට අදාළ ලියලා තියෙන්නේ. අනිත් ඒවා තමන්ගේ විෂයපතයට පටහැනිව වර්තමාන ආණ්ඩුව පිළිබඳ දිවේශාගත ආකාරයේ වාර්තා තමයි සකස් කර තියෙන්නේ. දෙවෙනි කාරණේ තමයි වාර්තාවේ නගා ඇති චෝදනා පිළිබඳ කිසිම පිළිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කරන්න, ඒ සාක්ෂි ගැන තමන්ගේ මූලාශ්‍ර සඳහන් කරන්න මානව හිමිකම් කොමසාරිස්වරිය අසමත් වෙලා තියෙනවා. මෙන්න මේ කාරණා දෙකම පදනම් කරගෙන මේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්න ආණ්ඩුව තීරණය කළා තියෙනවා. මේ වන විට ආනයනයේ සීමා කර ඇති ටයිල් ඇතුළු සෙරමික් නිෂ්පාදන සහ නානකාමර උපාංගවල මිල අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා. ටයිල් සහ සනීප ආරක්ෂක උපාංග ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ තවදුරටත් මෙම තත්ත්වය පැවතියහොත් තමන්ට සිය කර්මාන්තය අත්හැර දැමීමට සිදුවන බවයි.
දේශීය ව්‍යාපාරවලට අවස්ථාව ලබා දීම සහ විදෙස් සංචිත සවිමත් කර ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ආනයන පාලන ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල වී තිබෙන බව ටයිල් ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ටයිල් ඇතුළු සෙරමික් නිෂ්පාදන සහ නානකාමර උපාංගද මෙම ආනයන සීමා කිරීමට යටත්. ටයිල් සඳහා මෙරට ඇති ඉල්ලුමෙන් 50%කට අධික ප්‍රමාණයක් සපයනු ලබන්නේ ආනයනික ටයිල් නිෂ්පාදන වලින් බවයි ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ. ආනයන සීමා කිරීමත් සමග මෙරට වෙළඳපොළ තුළ එම නිෂ්පාදනවල දැඩි හිඟයක් මතුවීම හේතුවෙන් ඒවායෙහිද මිල දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඉස්සර මේ රුපියල් 100ක් දීලා ගත්ත ඒවා දැන් 300ක් දීලා ගන්නවා. පොඩි මිනිහෙකුට ගන්න පුළුවන් කොමඩයක් නා රුපියල් 32500. මාස දෙකකට කලින් සල්ලි දුන්නාම තමයි ඒකලා අපි බඩු අපිට සප්ලයි කරන්නේ. ගණන් කියපුවම දුවනවා. දැන් අපි ගාව මේ ඩිස්ප්ලේ වල තියෙන ටයිල් අනම්මනම් ඒවා මුකුත් කිසිම දෙයක් එන්නේම නැහැ. තිහාරිය කඩවල් 200ට වගේ කඩවල් තියෙනවා. භාගයට භාගයේ වැහෙන තත්ත්වයට ගිහිලා තියෙන්නේ. ගෙදරකට ඉස්සර මේ කවුරු කස්ටමර් ටයිල් ඇල්ලුවට වඩා අද කස්ටමර් රුපියල් 20000ක් 25000ක් වැඩිපුර ගෙවන්න වෙලා තියෙන ටයිල් වලට. අපි තාසයි දේශීය දෙයක් විකුණන්න. සාධාරණ මිලට විකුණ ගන්න බඩු තියෙන්න ඕන. පාරිභෝගිකින්ද මේ හේතුවෙන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි. ටයිල් වල ගමන් වෙනදාට වඩා අසාමාන්‍ය ලෙස වැඩි වෙලා තියෙනවා ඉතින්. වෙනදා 100ක් ගෙනියනවා නම් දැන් 50ක් ගෙනියලා වැඩේ කරනවා ඉතින් දැන් පුළුවන් විදියට. නුවර දිගනේ ඉන්නේ. එහෙත් නෑ දැන් බඩු. ඊට පස්සේ තමයි මෙහෙ ආවේ. මෙහෙත් බලනකොට මෙහෙත් ඉතින් හොයාගන්න නෑ බඩු. එක තැනක් නෙමෙයි බඩු හැමතැනම බැලුවා. ඉතින් බඩු නෑ. මෙතනත් ගොඩක් තියෙන ඩැමේජ්. ඉතින් ගෙන්නනවා නම් හොඳයි කියලා හිතෙනවා. මොකද හැමෝටම අවශ්‍ය දෙයක් නෙත් කොමඩ් ටොයිලට් එහෙම ඕනෙමනේ. ලක්ෂ 5ක් පමණ සේවක පිරිසක් ඉන්නවා මේ ඉන්ඩස්ට්‍රි එකේ. අපි හරහා ව්‍යාපාර කරපු තව 2500ක් විතර ඉන්න අපේ ඩීලර්ස්. දේශීය නිෂ්පාදන නගා හිටීමේ රජයේ ප්‍රතිපත්තියත් එක්ක අපි විරුද්ධ නැහැ. අපි ඉල්ලලා තියෙන්නේ අපිට අවුරුදු දෙකක් දෙන්න. අපේ ව්‍යාපාර එක්කෝ වෙන ව්‍යාපාරයකට කන්වර්ට් කරගන්න. එහෙම නැත්නම් අපිටත් ෆැක්ටරිස් අරින්න. මේ අතර ටයිල් ඇතුළු සෙරමික් නිෂ්පාදන ආනයනය සම්බන්ධයෙන් පනවා තිබූ සීමා ලිහිල් කරමින් මුදල් අමාත්‍යවරයා විසින් ඒ රාත්‍රියේ අංක 2213 ඇලේරක් 8 යටතේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබුණා. කෙසේ වෙතත් එම ගැසට් පත්‍රය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන ලෙස ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා රේගුවට සහ සියලුම වාණිජ බැංකුවලට අද පෙරවරුවේ උපදෙස් ලබා දී තිබෙනවා. හරි පුදුම අගමැතිතුමා අස්සම් කරපු එකක්. අද උදේ වෙනකොට බලශුන්‍ය කරනවා කියන්නේ ඇත්තටම අපි යන්න දිහා අපි ඉන්න දිහාවත් හිතාගන්න බැරි බලාපොරොත්තු රහිත තත්ත්වයකට පත් වෙලා අපි දැන්. අපි ඇත්තටම ගොඩක් සන්තෝෂ වුණා. ලොකු සහනයක් දුන්නා කියලා. ඒත් අද උදේදී අපිට ඒක භයානක හිණයක් වුණා. ඊයේ ඒක අද මෙහෙම වුණා. ගම සමග පිළිසඳරක් වැඩ සමග යළි ගමට වැඩසටහන යටතේ එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර මෙරට සියලුම නිවාසවලට විදුලිය හා ජල සැපයුම ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ගම සමග පිළිසඳර වැඩ සමග ජලිගමට වැඩසටහනේ ජාතික සම්බන්ධීකරණ අනුකමිටු පිහිටුවීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ආර්ථික පුනර්ජීවය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා හා රජයේ මැති ඇමතිවරුන් පිරිසක්ද ඊට එක්වුණා. දැනට විදුලි බල අමාත්‍යාංශ ප්‍රතිපාදන නැහැ. ලයිට් නැතිස ගෙවල් 35000ක් තියෙනවා කියලා තමයි අපි හිතුවේ සර්. නමුත් සර් දැන් මේ ගාන 1,25,000ක් විතර වෙයි කියලා තමයි අපි හිතන්නේ සර්. ඉතින් දැන්ට ඔයලා ණයට කනෙක්ෂන් එක දෙන්න මේ කට්ටිය නොමිලේ දුන්නොත් ඒ සල්ලි ටික රීම්බස් කරන්න. මෙතනදී අගමැතිතුමත් ඉන්නාන්ද ඇමතිවරුත් ඉන්නාන්ද තීන්දුවක් ගමු. සිංහල අවුරුද්දට ඉස්සෙල්ලා සියලුම ගෙවල් වලට විදුලිය දෙන්න සහ ජල කනෙක්ෂන් එක දෙන්න. කොහොම හරි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිගේ වගකීම තමයි තමුන්ගේ කොට්ටාසේ ඉන්න හැමෝටම විදුලිය දීලා ඉවර කරන්න ඕන සිංහල අවුරුද්දට ඉස්සෙල්ලා. කොහොම හරි වතුරයි ඒට සල්ලි හොයලා ඒ ටික අපි වගකීමක් ඇතුව කියන්න සල්ලි ඒ කණු වලට දෙන ඕන සල්ලි ටික අපි දෙන්න සමුර්දියේ අනිත් කනෙක්ෂන් එක දෙමු. විදුලිය දීර්ඝ කිරීම වලට සර් මුදලක් වෙන් වෙලා නැහැ සර්. ඔබතුමාලගේ ආසනයේ සල්ලි වලින් දෙන්න ඒක. ඒ කියන්නේ විමර්ශකගත මුදලින් දෙමතුමා. නෑ නෑ අපි කොහොමද ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව සභාපති කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමෙක්නේ. වාට වගකීම දුන්නම බලය දුන්නම අපිට තියෙන්නේ මුදල් හොයලා දෙන එක. කොහොම හරි ලයිට් දෙන්න ඕන හැම ගෙදරකටම. එච්චර. රටේ තාවකාලික භාරකරුවන් ලෙස බලයට පත්වන පාලකයන් හට රටේ දේපල විකිණීමට කිසිදු අයිතියක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මීරිගම කෝපිවත්ත විහාරස්ථානයේදී විපක්ෂ නායක ජංගම සේවයේ තවත් අධියරකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. සත්කාරය විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහනේ තවත් අධියරක් ඊයේ මීරිගම ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණේ ඉන්දිපරපේ කෝපිවත්ත විහාරස්ථානයේදී. ජීවිතේට මයික්‍රොෆෝනයක් අභිෂේකයට ඇවිල්ලා වචන සහිතයක් කතා කරන මුල්ම දවසේ මම ඉස්සර කාලේ
සමිතිය කියලා එකක් තියෙනවා. එදාට ඉස්කෝලේ යන්න. මොකද සින්දුවක් කියන්නේ වෙයි, කයියක් කියන්නේ වෙයි, ලැජ්ජයි බයයි. දැන් ඒ සියලු දේම නැහැ. මං ගිය බදාදට ඉස්සෙල්ලා විපස්සනාචාර්යයාට ගියා. කේක් එකක් අරන් ගියා. 250ක සෝලි කුට්ටිය හරියක් අරන් ගියා. ලියුමක් බාර දුන්නා. ඒක තියෙනවා මුලින්ම රැයට වල්ලූරෝ දවල්ට රිලව් ඉතම දෝෂර් කරනවා කියලා. ගිහින් බලන්න. අර හිනාසක් ඇස්සේ ගිය බදාදට ඉස්සෙල්ලාද ඔබතුමා කාර්යාලේ ඉන්නදී මම පවුලේ උන්න තුන් දෙනා භාර්යාවයි මායි දුවයි. දැන් භාර්යාව මරණ රිලව් පන්නන්න ගිහලා මම කිව්වා මේ ඉන්න දේශපාලකයාට දැන් භාර්යාව මරණ. දැන් ඉන්න දෙන්නයි. ඒක හරියට ලිග් තුනෙන් එකක් වැඩිලා අනිත් දෙක උඩ තියලා මතක් මාළුවක් උයා ගන්න බෑ කිව්වා. එදාට මේ දේශපාලකයා මට කියනවා ඒ ළඟේ ස්ලිපක් ගන්නලු. ඕක කියන්න උන්න ඔබතුමාට. තව එකක් කියන්න. මරණත් කමන්නේ කතා කරලා දේවදීපාල මරනවා. අපේ සමීමත් එක්ක උන්න නම් ඔය දැන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්න ඔබතුමාගේ පක්ෂයට ඇවිල්ලා ඉන්න අය එක්කෙනෙකුට එන්න හම්බෙන්න. නැත්නම් පාර්ලිමේන්තුවේ වඩරම ගාඩට යන්න හම්බෙන්න. එහෙනම් දැන් කතා කරිය ඇති නේද? හොඳ තමයි ඇති ඈ. මදක් බලන්න රටවට යන්නට අවස්ථාවක් ලැබුණොත් මොනවද අපිට දකින්නට තිබෙන්නේ? විකිණීමට තිබේ, කුලියට ලබා දීමට තිබේ, බදු දීමට තිබේ. ඒ දැන්වින් වලින් සනිටුහන් වන්නේ රටේ තිබෙන මහා දැවැන්ත කඩාවැටි. අද දවසේ බොහෝ දෙනෙකුට හැඟීමක් එනවා මේ වර්තමාන පාලනය තුල රටත් විකුණන්න හදනවයි. රටත් බදු දෙන්න හදනවයි. ජාතික සම්පත, ජාතික දේපල, ආර්ථික කේන්ද්‍රස්ථාන විකිණීමට තිබේ. එහෙම තමයි ලෝක ප්‍රචලිත වෙලා තිබෙන්නේ. අපි පැහැදිලිවම කියන්නට ඕන මේ රටේ ජාතික සම්පත, ජාතික දේපල, ආර්ථික කේන්ද්‍රස්ථාන අපේ රටේ අයිතියක් විය යුතුමයි. විශාල ජනවරම් ලැබූ පමණින් පාලකින්ගේ తాවකාලික බහරකරුවන්ගේ හිතුමතයට ජාතික සම්පත, ජාතික දේපල විකිණීමට, කුලියකට දීමට, බදු දීමට කිසිසේත්ම හැකියාවක් යහපාලන රජය සමයේ අධිකරණයට සිදු කළ බලපෑම් සහ දේශපාලන පරිගැනීම් සම්බන්ධයෙන් දේශපාලනඥයින් අදත් අදහස් පළ කළා. පහුගිය ආණ්ඩුව එක දීතියක් තිබුණේ දුමින්ද සිල්වා වගේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පරිගැනීම් සිදු කරලා ඒ අය ඉස්සරගත කරලා තියෙනවා. එවැනි ජනතාවගේ චනවරම නොසලකා විරුද්ධවාදීන් පලි අරගෙන නීතිය නමල කටයුතු කරපු ආණ්ඩුවක් අද නීතියේ සාධාරණත්වයේ ඉල්ලනවා. යම්කිසි තත්වයක අසාධාරණයක් කාට හරි සිද්ධ වෙලා තියෙනවා නම් ඒ පිළිබඳ සොයා බැලීමේ ක්‍රමයන් රජයන්ට වගකීමක් හැටියට තියෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. ඒ නිසානේ ව්‍යවස්ථාවේ තියෙන්නේ යම් යම් කාරණා පිළිබඳ ජනාධිපතිවරයාට සමාව දීමේ හැකියාව තියෙනවා. ඒක හදලා තියෙන්නේ ඒ නිසා. දුමින්ද සිල්වා වගේ කෙනෙක් දිහා බලපුවාම දුමින්ද සිල්වා අපිට හිටපු ශක්තිමත් තරුණ දේශපාලන නායකයෙක්. අපේ ව්‍යාපාරය වෙනුවෙන් අපිට හිටපු ලොකු ශක්තියක්. දුමින්දගේ මේ තීරණය කොච්චර දුරට සාධාරණද නැද්ද කියන මේ කාරණේ එනවා. මට හිතෙන්නේ ජනාධිපතිතුමා දුමින්ද සිල්වා පිළිබඳව අවශ්‍ය විදිහට තුමාට සහනයක් දෙන්න අවශ්‍ය කටයුතු කරයි. හඬපටේ ඔස්සේ ගම්ම්‍ය වෙන්නේ දුමින්ද සිල්වා මැතිතුමාගේ නඩුව සම්බන්ධයෙන් යටකු මන්ත්‍රණයක් තිබිච්චයි කියන කාරණේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි මේ වෙනකොට ආණ්ඩු පක්ෂ කණ්ඩායම හැටියට අතිගරු ජනාධිපතිතුමන් අපි ඉල්ලීමක් කළා තියෙනවා ඔහුට සාධාරණ ඉෂ්ට කරන්නයි. ඉදිරියේදී දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාට සාධාරණ ඉෂ්ට වේවි කියන දැඩි විශ්වාසයක් අපේ තියෙනවා. සිග්නල් ස්ට්‍රෝං ටේට් මයික්‍රෝකැල්සියම් සහ ප්‍රෝෆ්ලෝරයිඩ් සංයෝගය දත් ශක්තිමත් කරයි. LV රන් අයෝග සේවාව අධිකාර මුදල තවත් වැඩි කළා. දැන් රන් පවුමට රුපියල් 87000ක්. Extraordinary offers on devices with Dialog Club Vision membership. Sign up for a Dialog power plan. HNB Assurance Supreme Health Max මට හොඳම සෞඛ්‍ය රක්ෂණය. යාල ජාතික වනෝද්‍යාන පිවිසුම ආසන්නයේ ඉදිකෙරෙමින් පවතින සංචාරක මණ්ඩල ගොඩනැගිල්ලක් හේතුවෙන් පරිසර ගැටලුවක් හටගෙන තිබෙනවා. පරිසර වේදීන් පෙන්වා දෙන පරිදි මෙම ඉදිකිරීම සිදු කරන්නේ අලියතුන් ඇතුළු වනසතුන් නිරන්තරයෙන් හුවමාරු වන ප්‍රදේශයකයි. ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ විසින් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පියවරගෙන ඇත්තේ යාල ජාතික වනෝද්‍යානයේ පිවිසුම අසල පිහිටි දිය පොකුණක් ආසන්නයේයි. බැකෝ යන්ත්‍ර උපයෝගී කරගනිමින් එම ප්‍රදේශය හෙළි කර තිබුණේ මෙලෙසින්. ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ යාබදව පිහිටි පොකුණට නිරන්තරයෙන් අලි ඇතුන් ඇතුළු සතුන් පැමිණෙන බවයි. ඒ ආසන්නයේ පිහිටි සංචාරක හෝටලයක සේවකයින් විසින් මෙම පොකුණ ආසන්නයේ සතුන් ගැවසෙන වේලාවන්ද නිරන්තරයෙන් යාවත්කාලීන කරන්නේ මෙලෙසින්. අලිසෙත් හැමදාම මෙතනින් පාරවලට වතුර බොන පායන කාලේ මේක තමයි වතුර වල තියෙන එකම වතුර වල මේ සතුන් වතුර බොන්න තියෙන දැන්. ඉදිකිරීම සිදු කිරීමට පැමිණි කොන්ත්‍රාත් සමාගමේ අයෙකුගෙන් අප මේ පිළිබඳ ප්‍රශ්න කර සිටියා. මෙතන මොකද ඉදි කරන්නේ? ටුරිස්ට් බෝඩ් එකේ සයිට් ඔෆිස් එක. සත්තු ඇවිල්ලා වතුර බොනවා හානියක් වෙන්නේ නැද්ද මේ පරිසර පද්ධතියට? ඇත්තටම හානියක් තමයි. ඒක ටුරිස්ට් බෝඩ් එකෙන් කියපු දෙයක්නේ. මේ පිළිබඳ අප යාල ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ යාල ප්‍රේරක කලාපය තුළ සිදු කරන මෙම ඉදිකිරීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලබාගෙන නොතිබූ බවයි.
ඒ හේතුවෙන් අදාළ ඉදිකිරීම් නවතා දැමීමට දැනුම් දුන් බවත් ඔහු පවසනවා. මේ අතර පොළොන්නරුව ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය තුළ අනවසර වගා කටයුතු නැවතත් ආරම්භ කර ඇති බවට භික්ෂුන් වහන්සේ ඇතුළු ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ ඇතුළු ජනතාව මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අද පෙරවරුවේ පොළොන්නරුව වනජීවී කාර්යාලයට පැමිණි අවස්ථාවේ උණුසුම් තත්වයක්ද හටගත්තේ මෙලෙසින්. ඩෝසර් 4ක් ලෑස්ති කරලා තියෙනවා. කැලේ කපන්න යන පාලසෙන්. අපි සාම්ප්‍රදායික කුඹුරු කරන මිනිස්සු. හැමෝම රැයට කුඹුරු රකින්න නේද කියලා මේ ඉන්නේ මිනිස්සු ඔක්කොටම. අලි එළිය. ගෙවල් වලට අලි ගහනවා. අලි ඇවිල්ලා ගෙවල් තුනක් අල්ලලා දෙනවා. ඔබතුමා නීතිය හරියට ක්‍රියාත්මක කරන්න මේ මිනිස්සු ඔක්කොම මරාගෙන මැරෙනවා. අපි මේ ස්වයං වහන්සේ දෙනමත් එක්ක අපි හරි වේදනාවෙන් කියන්නේ ගස් 5000 කිනේවා ගස් 5000 මේ දරුවොත් එක්ක ගිහලා කැලේ ගස් 5000 කිනේවේ. ඒක ගහක් ගන්න ගාලා දාලා. පනත ප්‍රබලයි. පනත ක්‍රියාත්මක කිරීම ක්‍රියාත්මක කරන්න බැරි දැන් මේ මිනිස්සුන්ට විරුද්ධව කරගෙන යනවා අපි හැමෝම. දැන් මෙතන මාත්‍ය අමාත්‍ය මණ්ඩල තීරණ වලින් ඔබතුමාලා දන්නලා තියෙන දේවල් වලවත් රක්ෂිත වනාන්තර කොහෙටවත් අත තියන්න කියලා නැහැ. ඒ හින්දා ඔබතුමාලා නීතිය ක්‍රියාත්මක කරගත්තා ඔබතුමාලා තමයි වැරදිකාරයෝ. මේ අතර අද පස්වරුවේ පොළොන්නරුව වනජීවී කාර්යාල නිලධාරීන් ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ වෙහෙරගොඩයාය ප්‍රදේශයේ අනවසරෙන් වගා කරන පිරිස් සොයා වැටලීමක් සිදු කළා. එහිදී උද්‍යානය තුළ අධිකරණ නියෝග කඩකරමින් වගා කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයන් 13 දෙනෙකු වනජීවී නිලධාරීන්ගේ බහරයට ගෙන තිබෙනවා. ගංගෙන් මෙහා රක්ෂිතය කියලා දන්නේ නැහැ කියන්නේ කොහොමද? නෑ දන්නවා ඒක දන්නවා. ඉතාලියෙන් නඩු තියාලා මේවා ඔක්කොම වනජීවියෙක්ගේ ඉඩම් කියලා අධිකරණය තීන්දුව කරයි කියලා දන්නේ නැද්ද? දන්නවනේ. දන්නවනම් ඇයි ආවේ? නසීරය කිව්වා මෙහෙම ඔය බය වෙන දන්නේ නැහැ දැන් වනජීවිකෙන් හරි මොනවා ඒක නසීරය කිව්වොත් ඔයාලා වෙන අපරාධයක් කරනවද උන්? ඔවුන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි පොළොන්නරුව සහකාර වනජීවී අධ්‍යක්ෂ WMK චන්ද්‍රරත්න මහතා ප්‍රකාශ කළේ. සිග්නල් ස්ට්‍රෝං ටේට් මයික්‍රෝකැල්සියම් සහ ප්‍රෝෆ්ලෝරයිඩ් සංයෝගය දත් ශක්තිමත් කරයි. තරුණ බලධකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලවල සිටින සිරකරුවන් සිරදඬුවමින් අඩක් ගෙවලා තියෙනවා නම් ඔවුන් නිදහස් කිරීමටත් අතිගරු ජනාධිපතිතුමා විසින් නියම කරලා තියෙනවා. හෙට දිනේදී නිදහස් වීමට නියමිත සියලුම සිරකරුවන් PCR පරීක්ෂණ කරලා තමයි එළියට දාන්නේ. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නව සමාජිකින්ට පාර්ලිමේන්තු සභාවේ බහුතර කැමැත්ත හිමි වී තිබෙනවා. සමාජිකින් 5 දෙනෙකුගෙන් සමන්විත එම සභාවේ සභාපති ධුරය දරන්නේ ජනක රත්නායක මහතා විසින්. බලපත්‍රයක් නොමැතිව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ස්වර්ණමහල් ජුවලර්ස් පුද්ගලික ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා. වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලංකා ගුරු සේවා සංගමය අද කැකිරාව නගරයේදී උද්ඝෝෂණයක නිරත වුණා. උසස් පෙළ කඩිම් ගැටලුව සම්බන්ධයෙන් අසාධාරණයටපත් සියලු සිසුන් සරසවිවලට වහා බඳවා ගන්නා ලෙස ඉල්ලමින් නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නියැලුණේ මෙලෙසින්. හබරන පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මොරගැස්වැව ප්‍රදේශයේ තලාව සිට පොළොන්නරුව දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඊට පිටුපසින් පැමිණි ලොරි රථයකට යට වී අනතුරට පත්වන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබූ අතර අනතුරෙන් 30 හැවිරිදි පුතු සහ 58 හැවිරිදි ඔහුගේ මව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එළඹෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දිය පොදෙව් තරග සංචාරය ඉලක්ක කර ගනිමින් 35 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මූලික සංචිතයේ ක්‍රීඩකයන් සිය පුහුණුවීම සඳහා මේ දිනවලදී එක්ව සිටින්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. ඒ අනුව තරගාවලිය සඳහා එක්වන අවසන් සංචිතය නම් කිරීමට පෙර අනිද්දා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයන් පැවැත්වීමට නියමිත අතර ඉන් සුදුසුකම් ලබන ක්‍රීඩකින් පමණක් ශ්‍රී ලංකා අවසන් සංචිතය සඳහා නිර්දේශ වනු ඇති. පසුගියදා පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ ක්‍රීඩකින් 8 දෙනාද අනිද්දා පැවැත්වෙන පරීක්ෂණය සඳහා එක්වනවා. දැනට ක්‍රිකට් ක්‍රීඩකින් සඳහා සිදු කෙරෙන යෝයෝ සහ අනෙකුත් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයන්ට අමතරව නව ක්‍රමයක් හඳුන්වා දෙමින් කිලෝමීටර් 2ක දුරක් විනාඩි 8කුත් තත්පර 35ක් ඇතුළත නිමා කරන්නට ඔවුන්ට සිදුවනු ඇති. ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව ඇතුළු කණ්ඩායම් කිහිපයක් දැනටමත් මෙම ක්‍රමය යටතේ ක්‍රීඩකින්ගේ ශරීර යෝග්‍යතාව මැන බැලීම සඳහා කටයුතු කරනවා. හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමවට පත් වෙනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ